Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. අපි සුපුරුදු පරිදි දෙවියන් වහන්සේගේ නාමයට සියලුම ගෞරවයත් සියලුම මහිමයත් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි කරන කියන හැම දෙයක්ම උන්වහන්සේට වාජනයක් වෙලා උන්වහන්සේට මහිමය දෙන්න අපි ඉඩ දෙනවා. ආමෙන්. අපි අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ අපේ සැබෑ මොකද්ද මේකට කියන්නේ salvation is ගැලවීම. සැබෑ ගැලවීමේ පාඩම් ටික අන්තිම හරියට දැන් ඇවිල්ලා තියෙන්නේ. මට විශ්වාසයි ඔයගලන් මීට කලින් කරපු lessons පහම හොඳට අහලා ඇහුම්කන් දීලා ඒ වගේම ඒ Bible references ඒවා කියවන්න ඕනේ. ඒ Bible පද මන් දීලා තියෙන Bible පද ටික නැවත ගිහිල්ලා කියවන්න ඕනේ. මොකද Bibleේ තියෙනවා ඕනම ප්‍රොපේතවරයෙක්ට ඕනම ගුරුවරයෙක්ට ඔයගලන්ට බොරු කරන්න පුළුවන්. ඔබටයි මටයි ඕනම කෙනෙක්ට බොරු කරන්න පුළුවන්. ඒක නිසා කියන දේ කිව්ව පළියට අපි බාර ගන්න නරකයි. අපි හැමතිස්සෙම කවුරු හරි මොන හරි කිව්වොත් ඒක ගිහිල්ලා බයිබලයේ අරගෙන චෙක් කරලා ඒක කියවලා ඒකේ සැබෑ අරුත අපි ඉගෙන ගන්න ඕනේ. එකක් ඒක උගන්නන එක්කෙනාට මේ පහත් කොට සලකනවා නෙමෙයි. නමුත් අපි දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට අපි දෙවියන් වහන්සේ සමග කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න ඕනේ. ඒ කිට්ටු සම්බන්ධතාවය තුලින් සුදු ආත්මයන් වහන්සේ ඔබටයි මටයි ආවේනික වූ අපිටම කියලා අලුත් එළිදරව් දෙනවා සුදු ආත්මයන් වහන්සේ. He will teach you things that you and I need for your specific life. For your specific requirements. අපේ ජීවිතයට අදාළ වෙන විදියට දෙවියන් වහන්සේ ඒ බයිබල් වචනේම අරගෙන අපිට අලුත් දෙයක් හැමදාම උගන්වනවා. ඒක නිසා මම බැගෑපත්ව ඉල්ලනවා මම මොනවා කිව්වත් ඒ බයිබල් වචන ටික අරගෙන ගිහිල්ලා ඔබ ආයි කියවලා ආයි ඉගෙන ගන්න ඕනේ. අපි ඉගෙන ගන්න මොකද්ද වෙන්නේ කියලා අපි කිව්වේ සුද්ධ ආත්මයන් වහන්සේ අප තුළ ක්‍රියාවට නංගන. We activate the power of the Holy Spirit through the word of God. That is the most important thing. Then මම විනාඩි දෙකක් අරගෙන මතක් කරන්නම් අපි ගිය පාඩමේ මොනවාද කළේ කියලා. අපි කතා කරේ අපේ ශරීරයට. දැන් අපි මිනිස්සෙක්, ඒ කියන්නේ මේ ලෝකෙට ඉපදුනාම අපි කවුද? අපි දෙවියන් වහන්සේගේ ස්වරූපයටයි සමානත්වයටයි මවපු දරුවෝ. ඒ ස්වරූපය සමානත්වය දරන්නේ දෙවියන් වහන්සේ ආත්මිකව. ඒ ආත්මික දෙවියන් වහන්සේ දැන් මාව මවලා තියෙන්නේ ආත්මයක් හැටියට. මේ ආත්මයට මේ පෘථුවියේ ඉපදෙනකොට මට ලැබෙනවා ප්‍රාණයක්. So I am a spirit. I receive a soul when I'm born to this world. I receive a soul. මට ලැබෙනවා ප්‍රාණයක්. ඒ වගේම මේ ලෝකේ මං ජීවත් වෙන්නේ මේ ශරීරය කියන කූඩාරමක් ගෙයක් මට ලැබෙනවා. I live in a body. So මේකේ සාරාංශය ඇවිල්ලා I am a spirit. I receive a soul. I live in a body. Amen. මේක තමයි අපි ඉස්සල්ලාම මතක තියාගන්න. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මේ ගැලවීම කියන්නේ මොකක්ද කියලා. අපි ගැලවීම ලබන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම මේ ගැලවීමේදී අපේ ජීවිතයට තියෙන ඵල විපාක මොකක්ද කියලා අපි බැලුවා. ගිය පාඩම් වලදී, right? දැන් අපි ඉගෙන ගන්න ලේසි වෙන්න මේ ගැලවීමේ බලය අපේ ජීවිතය තුළට ක්‍රියා කරන අන්දම අපි කොටස් 3කට බෙදුවා. පළවෙනි කොටස අපේ ආත්මය ගැලවෙනවා. දෙවෙනි කොටස අපේ ප්‍රාණය ගැලවෙමින් පවතිනවා. තුන්වෙනි කොටස අපේ ශරීරය. අපේ ශරීරයට දැන් මොකද්ද වෙන්නේ කියන එක අපි ඉගෙන ගමින් යනවා. එතකොට අපි ඉගෙන ගත්තා
පළවෙනි කොට අපේ ශරීරය දැන් අයිති වෙන්නේ කාටද? කාටද බෙනිට? යේසුස් ක්‍රිස්තුස් වහන්සේට. very good. අපේ ශරීරය දැන් අයිති වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට. ඇයි මං එහෙම කියන්නේ? මොන හේතුව පිටද? Why does our body belong to Jesus? උන්වහන්සේගේ ජීවිතය ගෙවලා අපේ මිලදී අරන් ඉවරයි. හොඳයි. Absolutely. අපේ ජීවිතේ ඔබයි මයි මේ ලෝකෙට ඉපදෙනකොට අපි යන්න හිටියේ මරණයටයි, සදාකාල මරණයටයි. මේ සදාකාල මරණයෙන් අපිව ගලව ගන්න ඔබයි මයි වෙනුවෙන් ජීවිතය පුද කරා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒක නිසා මගේ ජීවිතය වෙනුවෙන් එයා පූජා වුණ නිසා දැන් මගේ ජීවිතය අයිති වෙන්නේ උන්වහන්සේට. සිස්ටර් බෙනීට කිව්ව විදියට දැන් මගේ ජීවිතේ පාලනය තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතේ. හැබැයි මේ පාලනය ගොඩක් වෙලාවට අපි උන්වහන්සේට බාර දෙන්නේ නැහැ. We don't hand over the power and the authority to Jesus to govern over our life. අපි ඒක අල්ලගෙන ඉන්නවා. බොහොම වෙලාවට අපි හිතනවා අපිට හැකියාවන් තියෙනවා, අපිට ඉන්ටෙලිජන්ස් එක තියෙනවා, අපේ මනසෙන් අපිට බුද්ධිය තියෙනවා, අපිටම හිතලා හොඳ නරක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මම හොඳ කරන්න, මම නරක කරන්න මට තීරණ ගන්න පුළුවන්, මට පුළුවන් මගේ ජීවිතේ ගත කරන්න කියලා මේ මිනිස්සෙක් හැටියට මම තීරණයක් ගන්නවා. නමුත් මේ ජීවිතේ ඉවර වෙන්නේ අපි මේ පෘථිවියේ මැරෙන දවසට. අපි මේ බලන්නේ සදාකාල ජීවනය ගැනයි, සදාකාල මරණය ගැනයි. That is about your body and your soul. මැරෙන එක නේද? මේ බොඩි එක තමයි මේ ලෝකේ මැරෙන්නේ, මේ පෘථිවිය. මේ අපිට ලැබිලා තියෙන භෞතික ශරීරය. දැන් අපි බලන්නේ මේ පාඩම් වලින් බලන්නේ අපි මැරුණත් එතනින් එහාට අපිට මොකද්ද වෙන්නේ කියලයි, අපි මේ ජීවතුන් අතර ඉන්න ගමන් කොහොමද අපේ මේ ශරීරය මැඩ පවත්ව ගන්න කියලා. මේ කාරණාව තමයි අපිට මේ සල්වේෂන් එකේ තියෙන වැදගත්කම ගැන අපි දැන් ටික ටික හොයලා බලනවා. right? එතකොට අපි බැලුවා ශුද්ධාත්මයන්න් වහන්සේ අපේ ජීවිත තුලට, අපේ ආත්මය තුලට උන්වහන්සේ දැන් ඇවිල්ලා ඉවරයි. කවදද උන්වහන්සේ ආවේ? කාටද මතක? අපි ආන්සර්ව පිළිගත්ත දවසේ. කාවද අපි පිළිගත්තේ? පුරුෂයලා ගහලා තුන්වෙනි දින මරුගෙන ගලා නැගිටලා අපි පිළිගත්ත මේ අපේ ජීවිතේට උන්වහන්සේ. right. එතකොට අපි කාවද පිළිගන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අන්න හරි. ඒක තමයි නියම උත්තරය. අපි පිළිගන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත මොහොතේ කොහොමද උන්වහන්සේ අපේ ආත්මයට පතිත වුණේ? කා තුලින්ද? Shuddhaatmayanan Vahanse. It is the Spirit of God that enters into my life. The Spirit of God. When you believe in the name of Jesus and when you confess with your mouth that Jesus is your Lord and Savior, the Holy Spirit comes into your life to dwell in your spirit. ඒක තමයි සත්‍යය. right? එතකොට දැන් අපි ඊට පස්සේ බැලුවා දැන් ශුද්ධාත්මයන් වහන්සේ දැන් මා තුල ඉන්නවා. නමුත් තාම ක්‍රිස්තියානි දරුවෝ මේ ශුද්ධාත්මයන් වහන්සේව පිළිගත්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන දරුවෝ ඇයි එහෙනම් තාම ලෙඩ වෙන්නේ? ඇයි ඒගොල්ලන්ට තාම හිඟ වෙන්නේ? ඇයි තාම අමාරුකම් තුලින් ජීවත් වෙන්නේ කියන කතාව තමයි මේ තුන්වෙනි කොටසේ අපි බැලුවේ. අපි පෙරේද ඉගෙන ගත්ත පළවෙනි කාරණාව කාටද මතක? ඇයි ශුද්ධාත්මයන් වහන්සේ අප තුල ක්‍රියා කරන්න අමාරු කියලා? විශ්වාසය නැතිකම. පළමු කොට හොඳයි අපි විශ්වාස කරන්න ඕනේ.
ඒ වුණාට මං කාරණාවක් කිව්වා මේ විශ්වාසය නැති වෙන්නේ කොහොමද කියලා. ඒ මොකක්ද? අන්න හරි. Thank you Uncle Cecil. අපේ හදවතට ඒ කියන්නේ අපේ මනසට එන බිය කියන දේ ඇතුල් වෙනකොට මොකද ඉස්සල්ලාම දකින්නකොට මතකද අපි පේතෘස්ගේ කතාව කිව්වා? ඔහු රැල් යේසුස් වහන්සේගේ වචනය ඇහුණ ගමන් ඔහුට ඒ වචනය මත ඇදහිල්ල තිබ්බ. ඔහු වතුරේ ඇවිදගෙන ගියා. එතකොට water was like concrete for Peter. He walked on water towards Jesus. ඊට පස්සේ මොනවාද වුනේ? ඔහුගේ අවධානය ඔහු අර සුළං මතයි රැල්ල මතයි කුණාටුව මතයි ගිය ගමන් ඔහුගේ ගිලීමේ බලය එතන සක්‍රිය වුණා. He activated the power of sinking because of fear. ඇයියට බය ඇතුනේ? ඉස්සල්ලාම යට මොනවාද මතුනේ? සැකයක් මතුණා. මොකක්ද එයා සැක කළේ? යේසුස් වහන්සේගේ වචනයට වඩා රැල්ල ගහන එක ගොඩාක් යාගේ ජීවිතයට භයානකයි කියලා එයා සැකයක් ඇති වුණා. ඒ සැකය නිසා පේතෘස්ට බිය ඇතිල් වුණා. So remember මේ බිය කියන දේ, fear කියන දේ is spiritual. Okay, ස්වර්ගික නෙමෙයි, what is it called? It is ආත්මික දෙයක්. බිය කියන දේ ආත්මික දෙයක්. මේ බිය කියන දේ ඔබගේ මේ භෞතික දෙයක් නෙමෙයි ඇත්තට. මේ බිය කියන දේ it is a spiritual thing. It is a spirit. දෙවියන් වහන්සේ කියනවා ඇදහිල්ලේ විරුද්ධ වචනය කියන්නේ බිය කියලා. ඇදහිල්ලේ විරුද්ධ පදය. The opposite of faith is fear, not unbelief. It's fear. It is fear that activates unbelief in you. Right? එතකොට අපේ පළවෙනි කාරණාව ඇයි අපි තාම අපේ ශරීරය comes under attack. ඇයි අපේ ශරීරයට තාම ප්‍රශ්න කරදර ලෙඩ රෝග දුක මේ හැම දෙයක්ම එන්නේ? පළවෙනි කාරණාව සැකය නිසා ඇතිවෙන්නා වූ බිය. ඊට පස්සේ අපි දෙවෙනි කාරණාවක් බැලුවා. මොකද්ද දෙවෙනි කාරණාව? කාටද මතක? හොසියා පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ අපි කියුවා මගේ සෙනග නොදැනුවත්කම නිසා ඔවුන්ව destroy වෙනවා කියලා. My people perish because of the lack of knowledge. දැන් දෙවනි කාරණාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගෙනත් ශුද්ධාත්මයන් වහන්සේ මා තුල සිටලත් මගේ ජීවිතේ මගේ ශරීරේ තාම ප්‍රශ්න ලෙඩ මතුවෙන්නේ මම නොදැනුවත්කම නිසා. මොකද්ද මම දන්නේ නැත්තේ? මොකද්ද මම දැනගෙන සිටිය යුත්තේ? දේව වචනය. What does it say in the word of God? දෙවියන් වහන්සේගේ වචනේ ඔබයි මායි ගැන මොකද්ද ලියලා තියෙන්නේ? මොනවාද දෙවියන් වහන්සේ මං ගැන කියන්නේ? දෙවියන් වහන්සේ කියනවාද මම දුකින් ඉන්න ඕනේ, මම ලෙඩින් ඉන්න ඕනේ, මම හැමදාම දුක් විඳින්න ඕනේ, මම හිඟා කන්න ඕනේ, මේක තමයි මගේ දරුවන්ට මං දීලා ගිය උරුමය කියලා උන්වහන්සේ ලියලා තියෙනවා නම් ඒක ඇත්ත වෙනවා. නමුත් අපේ දෙවියන් වහන්සේ ප්‍රේමයේ දෙවි කෙනෙක්. අපේ දෙවියන් වහන්සේ is the God of love. He does not give us a spirit of fear. He has not given us a spirit of bondage, but he has given us a sound mind and a powerful life. අපිට දීලා තියෙන මේ ජීවිතය අපි සඵලත්වයෙන් ඉන්න ඕන ජීවිතයක්. අපි ලෙඩ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ දේවල් අපිව මැඩපවත්ව ගන්න අපේ ශරීරයට ටැග් කරන්නේ කවුද? යක්ෂයා, සාතන් සහ ඔහුගේ කූට උපායන්. මේ දේවල් පිටස්තරේ ඉඳලා තමයි අපේ ඇතුළාන්තයට ඇතුල් වෙන්නේ. මතක තියාගන්න මේ හැම දෙයක්ම ඔබගේ ඇතුළාන්ත ආත්මයෙන් මතුවෙන්නේ නැහැ. මොකද ඔයා දැන් අලුත් මැවිල්ලක් අපි බැලුවා 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ if any man be in Christ he is a new creature
a new creation. All things are passed away, and behold, all things are new. හැම දෙයක්ම පරණ හැම දෙයක්ම පහව ගිහිල්ලා දැන් හැම දෙයක්ම අලුත් කියලා දෙවියන් වහන්සේ ප්‍රකාශ කරලා ඉවරයි. දැන් ඔබ තුල තියෙනා වූ මේ අලුත් ආත්මයට ලෙඩ වෙන්න විදියක් නැහැ. ලෙඩක් දුකක් කේන්තියක් නපුරුකමක් හිංසාවක් මේ කිසිම දෙයක් ගලාති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ මං හිතන්නේ ඒව හැම එකක්ම තියෙනවා. ඒ කිසිම කිලිටි ස්වභාවයක් ඔබ තුලින් නික්වෙන්නේ නැහැ දැන්. ඇයි? ඔබ දෙවියන් වහන්සේ තුල ඉපදුණු දරුවෙක්. පළවෙනි පේතෘස් පළවෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ කියනවා ඔබ දැන් වචනෙන් ඉපදුණු අලුත් ජීවිතයක් කියලා. ආමෙන්. මේ අලුත් ජීවිතයට ලෙඩ ඇතුලෙන් මතුවෙන්න විදියක් නැහැ. It's not possible. Your recreated human spirit cannot have any sickness within it. It cannot create sickness. It cannot create fear. It cannot create anything negative or anything that is not from God. දෙවියන් වහන්සේගේ නොවන කිසිම දෙයක් ඔබේ ඇතුළාන්තයෙන් එළියට එන්න විදියක් නැහැ. දැන් මේ දරුවෝ දැන් මේ ක්‍රිස්තියානි දරුවෝ මේ ලෝකයේ ජීවත් වෙන ගමන් ඒගොල්ලන්ට එන්නේ පිටස්තරයෙන් ඇතුළට. මතකද අපි ඊයේ කතා කරා මායිම ගැන? මායිමෙන් පිට ඉන්න මේ අන්ධකාර බලවේගවලට තමයි පුළුවන් try එකක් දෙන්න penetrate කරන්න into the border. හැබැයි අපේ මායිමේ කවුද ඉන්නේ? ශුද්ධ වූ ආත්මයන් වහන්සේ. අපේ ශරීරය තුල උන්වහන්සේ නිතර හැසිරෙනවා කියලා අපි ඊයේ ඉගෙන ගත්තා. උන්වහන්සේ ජීවත් වෙනවා විතරක් නෙමෙයි උන්වහන්සේ අපේ ශරීරය දැන් නිතර හැසිරෙමින් එයා චෙක් කරනවා කොයි හරි කැඩිලා තියනවද කොයි හරි රිදෙනවද මොන හරි වෙලා තියනවද ඒ හැම දෙයක්ම උන්වහන්සේගේ බලයෙන් උන්වහන්සේ සක්‍රිය කරලා ඒක ඵලදායී කරනවා නැවත. ආමෙන්. දැන් මොකද්ද අපි දැනගත්ත යුත්තේ? මොනවාද අපේ දැනුම තියෙන්න ඕනේ? දෙවියන් වහන්සේගේ වචනය. දෙවියන් වහන්සේගේ වචනේ මං ගැන මොනවාද කියලා තියෙන්නේ. ඔබට මතකනේ අපි ගැලවීමේ මූලධර්මය ඉගෙන ගත්තා. කාටද මතක ඒක? කියන්න බලමු. මොකද්ද ගැලවීමේ මූලධර්මය? අපි කොහොමද ගැලවීම ලැබුවේ? අපි කොහොමද ගැලවීම ලබන්නේ? අංකල් සිසිල් මට කියන්න. මොකෙන් ප්‍රකාශ කිරීමත් සිතින් විශ්වාස කිරීමත් ගැලවීම ලැබීම. ආමෙන්. very good. එතකොට රෝම 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ 10 වෙනි පදයේ කියනවා ඔබ මුළු හදවතින් සැක නොකොට විශ්වාස කරන්න ඕනේ. ඔබ මුඛෙන් ප්‍රකාශ කරන්න ඕනේ. So what is the එතන තියෙන මූල ධර්මය මොකද්ද? දෙවියන් වහන්සේ අප ගැන මොනවාද ලියලා තියෙන්නේ වචනේ? ඒ වචනයට එකඟ වෙලා ඔබ ඒ වචනය විශ්වාස කරලා කිසිම සැකයක් නැතුව ඔබ ප්‍රකාශ කරපු මොහොතේ ඒ දේ ඉෂ්ට වෙනවා. ආමෙන්. ඒ දේ ඉෂ්ට වෙනවා. That is the principle behind salvation. You believe and you confess. You confess what? What the word says about you and me. Amen. Then අද අපි බලන්ට යනවා තුන්වෙනි කාරණාව. ඇයි ශුද්ධ වූ ආත්මයන් වහන්සේ ඉඳිද්දී තාම අපිට මේ attacks එන්නේ? ඇයි අපිව ලෙඩ වෙන්නේ? අපි බලමු කතාවක් ක්‍රියාපොතේ the book of Acts chapter 7 verse 51. ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදයේ 51 වෙනි පදය. You want me to read? Give them a minute. Yeah. ඔබ පෙරලා ගත්තද? අපි කියමු එහෙනම්. ක්‍රියාපොත මගේ බයිබලයේ අලුත් කිවිසුමේ පිටු 190
පිටු 190 ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදයේ 51 තද වූ කුලල් ඇත්තනි සිතින්ද කන්වලින්ද අචර්මච්ඡේදේනි නුබලා නිතරම ශුද්ධාත්මයන්ට විරුද්ධව සිටියූහුය නුබලා පියවරුන් කලාක් මෙන් නුබලාත් කරහුය නුබලාගේ පියවරු පීඩා නොකලේ ප්‍රපේතවරුන්ගෙන් කොයි තැනත්තාටද ඔහු ධර්මිෂ්ඨයන්ගේ ඊම පළමුවෙන් දැන්වුවන් මැරුවෝය නුබලා දැන් උන්වහන්සේව පාවා දෙන්නේද මරන්නෝද වී සිටිති right අපි ආයි 51 විතරක් බලමු තද වූ කුලල් ඇත්තෙනි සිතින්ද කන්වලින්ද අචර්මච්ඡේදේනි නුබලා නිතරම ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව සිටියූහුය නුබලාගේ පියවරුන් කලාක් මෙන් නුබලාත් කරහුය right දැන් මේක කවුද කතා කරන්නේ පාවුලුතුමා ක්‍රියාපොතේ මේ කතා කරන්නේ එයා මං කිව්වා ගිය සමානෙත් එයාගේ මුළු ජීවිතේම එයා ගමින් ගමට ගිහිල්ලා රටින් රටට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ සුබ ආරංචිය ප්‍රකාශ කරමින් තමයි එයාගේ ජීවිතය ගත කරේ. දැන් මෙතනදී he says in Acts chapter 7 verse 51 ye stiff-necked and uncircumcised in heart and ears do you always resist the Holy Ghost as your fathers did so do you. මෙතන අපිට අවශ්‍ය කරන වචනය resist the Holy Ghost. සිංහලෙන් මොනවද එක තියෙන්නේ? නිතරම ශුද්ධාත්මයන්ට විරුද්ධව. නිතරම මේ මිනිස්සු කොච්චර කියලා දුන්නත් කොච්චර මේ මිරකල්ස් කරලා පෙන්නුවත් ලෙඩ්ඩු සනීප කරනවා කොරුන් ඇවිද්දවනවා අන්ධයන්ට පෙනීම දෙනවා පාවුලුතුමා යේසුස් වහන්සේ කරා වගේ ගොඩාක් මිරකල්ස් හාස්කම් ගොඩාක් ඔහුගේ ජීවිතේ කරා සමහර විට මේ මම එක කතාවක් කිව්වා පාවුලුතුමාගේ ශරීරයෙන් මේ ලේන්සුවක් වගේ මේ ඇඳුම් කෑල්ලක් එයාගේ ඇඟේ ගාලා ඒ රෙදි කෑල්ල ගිහිල්ලා ලෙඩ්ඩු උඩ තිබ්බම ඒ ලෙඩ්ඩු සනීප වෙනවා යක්ෂයන් දුරු වෙනවා කියලා. ඒ රෙදි කෑල්ල ගාවල එයාගේ ඇඟේ තිබුණු රෙදි කෑල්ල අරන් ගිහිල්ලා සනීප කරනවා කියලා එච්චර බලයක් ඔහුගේ තුල ක්‍රියා කරා ශුද්ධාත්මයන්න් වහන්සේ. දැන් මේ පාවුලුතුමා කියනවා මෙච්චර කරලත් මෙච්චර උගන්නලත් you resist the Holy Spirit. ඔබ ශුද්ධාත්මයන්න් වහන්සේට විරුද්ධව ක්‍රියා කරන්නේ ඇයි කියලා. ක්‍රියා කරනවට වඩා මේ මනසෙන් in your heart and in your ears තමයි uncircumcised කියන්නේ අචර්මච්ඡේදිතයන් කියන්නේ දෙවියන් වහන්සේගෙන් නොවන කියන මේ තේරුමක් තියෙන්නේ right දෙවියන් වහන්සේගේ දරුවෝ නැති ඇයි ඔගලන් දැන් මේ යුදෙව් ජාතියක් වෙලා ඇයි ඔගලන් දෙවියන් වහන්සේගෙන් නැති ළමයි වගේ ඔබ හැසිරෙන්නේ ඇයි ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරන්න කියලා පාවුලුතුමා එතන ඔවුන්ට මේ අර බනිනවා ඇත්තටම මේ යට හොඳටම කේන්ති කියලා අපි තව වචනයක් බලමු රෝම පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය Romans chapter 13 verse 2 මගේ බයිබලේ පිටුව ඇවිල්ලා 265 අලුත් කිවිසුම 1 Corinthians 13 No Romans 13 සමා වෙන්න රෝම පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය විතරක් මගේ පිටුව 245 අලුත් කිවිසුම රෝම 13:2 එබැවින් මුලාදෑනි කමට විරුද්ධව සිටින්නා දෙවියන් වහන්සේගේ නියෝගයට විරුද්ධව සිටී. විරුද්ධව සිටින්නේ තමුන් පිටට දඬුවම පමුණවා ගන්නෝය. No, ඒක ආයි කියවන්න. එබැවින් මුලාදෑනි කමට විරුද්ධව සිටින්නා
දෙවියන් වහන්සේගේ නියෝගයට විරුද්ධව සිටී. විරුද්ධව සිටින්නෝ තමුන් පිටට දඬුවම පමුණුවා ගන්නෝය. Right. English වලින් කියනවා whosoever therefore resisted the power. අන්න එතන ආයි වචනේ තියෙනවා resisting the power. Resisted the ordinances of God. And they that resist shall receive to themselves damnation. ඒ කියන්නේ ඔහු ආයි මෙතන කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේට විරුද්ධව ඔබ ක්‍රියා කරන හැම මොහොතෙම ඔබ දෙවියන් වහන්සේගේ the ordinances දෙවියන් වහන්සේගේ ක්‍රියානේ එතන තියෙන්නේ දෙවියන් වහන්සේගේ මොනවාද එතන සිංහල වචනේ තියෙන්නේ the ordinances නියෝගය දෙවියන් වහන්සේගේ නියෝගය වලට අපි පිටුපානවලු මොකද්ද දැන් නියෝගය අපි දෙවියන් වහන්සේගේ නියෝග තියෙන්නේ කොතන දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ කියන වචනයට අපි පිටුපානවලු අපි ශුද්ධාත්මයන්න් වහන්සේට පිටුපානකොට right අපි තවත් බයිබල් වචනයක් බලමු එපීස පොතේ දෙවනි පරිච්ඡේදයේ 22 එපීස පොතේ දෙවනි පරිච්ඡේදයේ Ephesians chapter 2 verse 22 22 මගේ බයිබලයේ අලුත් කියවීම 296 එපීස පොතේ දෙවන පරිච්ඡේදයේ 22 උන්වහන්සේ තුල නුඹලාත් ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගන ලත්හුය. Right. මෙතන ආයි මං කියන්න ඕනේ it's called in English it says in whom you are also builded together for a habitation of God through the Spirit. දෙවියන් වහන්සේ අපේ තුල ජනවාසයක් ඉෂ්ට කරන්න කැමැත්තෙන් ඉන්නවලු. අපේ තුල ජීවත් වෙන්න බලාගෙන ඉන්නවා කා තුලින්ද දෙවියන් වහන්සේ ජීවත් වෙනවා කියලා කියන්නේ ශුද්ධ වූ ආත්මයෙන් through the spirit දැන් මම කියන තුන්වෙනි කාරණාව ඔබ තුල වාසය කරන්නේ දෙවියන් වහන්සේ වාසය කරන්නේ ඔබ තුලයි මා තුලයි ශුද්ධාත්මයන් වහන්සේ තුලින් ඔබයි මායි මේ ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව ප්‍රකාශ කරත් ඔහුට විරුද්ධව කතා කරත් ඔහුට විරුද්ධව අපි ක්‍රියා කරත් if we resist the spirit of God උන්වහන්සේට අපේ ශරීරයේ ක්‍රියා විරහිත වෙනවලු මේක තමයි තුන්වෙනි කාරණාව ඇයි තාම ක්‍රිස්තු දරුවෝ ලෙඩ වෙන්නේ අසනීප වෙන්නේ දුක් විඳින්නේ ශුද්ධාත්මයන් වහන්සේට නිසි තැන ඔවුන්ගේ ජීවිතේ ඔගලන් නෙමේ ඒගොල්ලන් දෙන්නේ නැති නිසා right ඒක හොඳට පැහැදිලි කියලා මට හිතෙනවා දැන් අපි බලමු මේ ශුද්ධාත්මයන් වහන්සේ අප තුල මොකද්ද කරන්නේ මේ ශුද්ධාත්මයන් වහන්සේ අප තුල මොකද්ද කරන්නේ රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 9යි 10යි බලමු Romans chapter 8 can I do a correction yes not Paul actually it's Stephen Stefan එතන කියන්නේ නේ ඔව් ඒක පොඩ්ඩක් කියන්න දැන් අපි අර ඉස්සල්ලා කතා කරා මේ ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදයේ 51 මතකද කිව්වා අර පාවුල් කියලා නම ටිලානි ප්‍රකාශ කරා සද වූ කුලල්ලු ඇත්තනි සිතින්ද කන් වලින්ද අචාර්මච්ඡේදිනී නුඹලා නිතරම ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව සිටින්නේය මොකද මේ රෙකෝඩින්ග්ස් වලටත් යනවා ඒක ඇත්තටම පෝල් නෙමෙයි ඒක තමයි ස්ටෙෆන් ඒක සිංහලෙන් කියන ස්ටෙෆන් ඔහු තමයි ඒක ප්‍රකාශ කරේ sorry නම වෙනස් වීමක් එතන තමයි එතන පොඩ්ඩක් පල්ලයට යනකොට ස්ටීවන්ව ගල් ගහලා මරනවා ඒගොල්ලන් right දැන් අපි බලමු රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 9යි 10යි මගේ පිටුව අලුත් කිවිසුම 238 රෝම 8 වෙනි පරිච්ඡේදයේ 8 9 සහ 10
මෙසේ මාංශයේ සිටින්නන්ට දෙවියන් වහන්සේ සතුටු කරන්නට නොහැකිය. නමුත් නුබලා තුල දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරනසේක් නම් නුබලා මාංශයේ නොව ආත්මෙහි සිටින්නූය. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත. ඉදින් ක්‍රිස්තුස් වහන්සේ නුබලා තුල සිටිනසේක් නම් පාපය නිසා ශරීරය මැරී තිබෙන නමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත් වේ. Amen. But you are not in the flesh, but in the Spirit. For so be that the Spirit of God dwell in you. Now, if any man have not the Spirit of Christ, he is none of his. And if Christ be in you, the body is dead because of sin, but the Spirit is life because of righteousness. But if the Spirit of him that raised up Jesus from the dead dwell in you, he that raised up Christ from the dead shall also quicken your mortal bodies by his Spirit that dwelleth in you. Yes. දැන් මෙතනදී ලස්සන්ට විග්‍රහ කරලා දෙනවා අපි දැන් අපේ මේ I didn't read that level. ඔව් ඒ 11 වෙනි පදයට පොඩ්ඩක් කියවන්න. ඒකත් මං කියවන්න 11 වෙනි පදය රෝම 8:11. තවද යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටු තනන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුල වාසය කරනසේක් නම් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටු තනන් වහන්සේ නුඹලා තුලේ වසන තමන්ගේ ආත්මයන් වහන්සේ කරුණු කොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරන සේක. Amen. Amen. මෙතනදී තහවුරු වෙනවා දැන් අප තුල ජීවත් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරුණදා උන්වහන්සේව මැරුණම උන්වහන්සේ කොහෙටද ගියේ? ආත්මයෙන් ගියේ පාතාලයට. උන්වහන්සේ Jesus went to hell. When he died, his spirit went to hell. දැන් එතන ඉඳලා ඔහුව නැවත ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් තමයි නැවත ඔහුව උත්පාදනය කරේ. එලෙසම ඔහුගේ ශරීරය, ඔහුගේ මැරිච්ච මේ ශරීරය ඔහුව අලුත් ජීවනයක්, අලුත් ශරීරයක් ජේසුස් වහන්සේට ලබලා දුන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. He will quicken your mortal bodies. අපේ mortal bodies කියන්නේ අපේ මේ භෞතික ශරීරය. අපි මේ ආත්මික දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ. මේ භෞතික ශරීරයට පුළුවන්ලු ශුද්ධ වූ ආත්මයන් වහන්සේට ජීවනය දෙන්න. ජීවනය අවශ්‍ය තැනට, ජීවනය නැති තැනට, කැඩුම් බිඳුන් තියෙන තැනට, රිදිල්ලක් තියෙන තැනට, අසනීපයක් තියෙන තැනට ජීවනය ගෙන දෙන්න පුළුවන් බලය තියෙන්නේ ශුද්ධ වූ ආත්මයන් වහන්සේ තුලයි. ඒ ශුද්ධාත්මයන් වහන්සේ දැන් ඉන්නේ ඔබයි මායි තුලයිලු. දැන් උන්වහන්සේ ඉන්නේ ඔබයි මායි තුලයි. දැන් ඔබ මොකටද බිය වෙන්නේ? What are you afraid of? ඔබ තුලයි මේ ජීවනය දෙන්නා වූ බලය, මේ ජීවන දෙන්නා වූ දෙවියන් වහන්සේගේ බලය වාසය කරන්නේ මා තුලයිලු. මා තුල උන්වහන්සේගේ බලය ජීවත් වෙනවා නම් ඔබ මොකටද දැන් බය වෙන්නේ? ඔබ කාටද බය වෙන්නේ? ඒ වගේම මතක තියාගන්න ඔබට කරදර වෙන්න කිසිම හේතුවක් නැහැ. ශුද්ධාත්මයන් වහන්සේගේ නිවස ඔබේ ශරීරය දැන්. සුවය දෙන්නා වූ තැනන් වහන්සේ දැන් ඉන්නේ මගේ ශරීරය තුලයි. ඔබ නිතර මේ වචනය නැවත නැවත මෙනෙහි කරන්න. Meditate on this word. Romans chapter 8 verse 10. මෙඩිටේට් කරන්න. මේක හොඳට කියවන්න. 15 පාරක් 20 පාරක් කියවන්න. කියවලා ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කරන්න. සුවය දෙන්නා වූ තැනන් වහන්සේ මා තුල ජීවත් වෙනවා.
මම කාට බය වෙන්නද? මම මොකාට බය වෙන්නද දැන්? වෛරස් නෙමෙයි, ලෙඩ නෙමෙයි, කැන්සර් නෙමෙයි, ඕනම දෙයක්. ඒ කිසිම දෙයක් ඇතුළාන්තයෙන් මතුවෙන්නේ නැහැ කියලා අපි ඉගෙන ගත්තා. ඒ හැම දෙයක්ම තියෙන්නේ මායිමෙන් පිට. මායිම ඇතුළේ ඉන්නේ ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ. මායිම තමයි ඔබගේ ශරීරය. ඔබගේ මගේ ශරීරය තමයි ඔබගේ ආත්මයයි මේ අවට මේ ලෝකයයි අතර තියෙන මායිම තමයි අපේ ශරීරය. දැන් අපි කියනවා ඔබ කිසි දෙයකට බය වෙන්න ඕනේ. නමුත් ඔබ යම් කිසි ක්‍රියාවක් කළ යුතුයි. මොකද්ද ඔබ කරන්න ඕන ක්‍රියාව? ඔබ විශ්වාස කරන්න ඕනි. ඒ වගේම ඔබ මුඛයෙන් ප්‍රකාශ කරන්න ඕනි. ද මූල ධර්මය ඔබ දැන් ක්‍රියාවට නංවන්න ඕනි. ඔබේ ආත්මයෙන් පමණක් ඔබ ජීවත් වුණා නම් ඒ ඇති. එතකොට මොකුත් කරන්න ඕනේ. ඔබ ආත්මයෙන් ඉපදෙලා ආත්මයෙන්ම මැරිලා යයි. ඔබගේ මනස ඔබ වෙනස් කරගන්න කැමති නැත්තම්, ඔබ දියුණු කරගන්න කැමති නැත්තම්, ඔබ ඉගෙන ගන්න කැමති නැත්තම්, ඔයා ඉන්න විදියට හැමදාම ඉඳලා මැරිලා යයි. නමුත් ඔබගේ ජීවිතය අද ඔබට ඔබගේ ජීවිතය වෙනස් කරන්න ඕන නම්, මට මගේ ජීවිතය වෙනස් කරන්න ඕන නම් අපි යම් කිසි ක්‍රියාවක් ඉෂ්ට කරන්න ඕනේ. පළවෙනි දේ අපි විශ්වාස කරන්න ඕනේ. දෙවෙනි දේ අපි මූලධර්මය පාවිච්චි කරන්න ඕනේ. මොකද්ද මූලධර්මය? ප්‍රකාශ කිරීම. right? තුන්වෙනි දේ කිසි දෙයකට බය වෙන්න එපා. බය කියන දේ ඇතුල් වෙන්න දෙන්න එපා මායිමෙන්. මායිමෙන් ඇතුල් වෙන්න දෙන්න එපා. බය කියන දේ ආත්මයක්. බය කියන දේ යේසුස් වහන්සේගේ නාමයෙන් දුරු කරන්න පුළුවන් බලය ඔබයි මායි තුල දැන් ක්‍රියා කරන්නේ. ආමෙන්. දැන් මම තව එක කතාවක් එතන කියන්න කැමති. මේ එලීෂා කියලා ප්‍රොෆට් කෙනෙක් හිටියා. ඔයගලන්ට මතකද? බයිබලයේ ඔයගලන් අහලා තියෙනවද? ඒක තියෙන්නේ දෙවනි රාජාවලිය පොතේ 13 වෙනි පරිච්ඡේදයේ. 2 Kings chapter 13 දෙවනි රාජාවලියේ 13 වෙනි පරිච්ඡේදයේ තමයි ඔය කතාවම තියෙන්නේ. ඔය එලීෂා ගැන ඉගෙන ගන්න ඕන නම් 2 රාජාවලියේ 12 ඉඳලා ඔයගලන්ට කියවන්න පුළුවන්. හැබැයි මම කාරණා දෙකක් මෙතනට ගේන්න කැමතියි. right? අපි 14 වෙනි පදය විතරක් බලමු. Uh, 2 Kings chapter 13 verse 14. Okay. මගේ බයිබලයේ පරණ කිව්සුමේ පිටුව 512. පරණ කිව්සුමේ මගේ බයිබලයේ පිටුව 512. දෙවනි රාජාවලිය 13 14. Yeah. මම කියවන්න. only one verse. Just Yeah. එලීෂාට තමාගේ මරණීය ලෙඩේ වැළඳුන විට ඊශ්‍රායල් රජ වූ යෝවාස් ඔහු වෙතට ගොස් ඔහු ළඟ සිටගෙන අඬා මාගේ පියාණනි ඊශ්‍රායල්වරුන්ගේ රථ සහ ඔවුන්ගේ අසවරුවෝයයි කීය. right. එතන මුල ටික කියවන්න 14. එලිෂාට තමාගේ මරණීය ලෙඩේ වැළඳුන විට ඊශ්‍රායල් රජ වූ යෝවාස්. එතකොට එතනින් ඉංග්‍රීසි වලින් කියනවා now Elisha was fallen sick of his sickness whereof he died. දැන් මේ බල සම්පන්න වූ ප්‍රොපේතවරයෙක්. He is a prophet of God. He was a very powerful prophet of God. උගලන් මේ 2 රාජාවලියේ 12-13 කියවන්නේ කතාව හරිම ලස්සනයි. ඒ කාලේ එලීෂාට ඉස්සෙල්ලා හිටියේ කවුද? එලයිජා. එලයිජා තමයි හිටපු ප්‍රධානම ප්‍රොපේතවරයා. එලයිජා ඔසවා ගැනීමෙන් පස්සේ එලයිජාට පස්සේ ඔහුගේ බලය ඒ ක්‍රියා කරපු බලය පවරුවේ කාටද? එලීෂාට.
එලීෂා තමයි ඒ බලය ගත්තේ එලයිජාගෙන්. ඒ වගේම දෙවියන් වහන්සේ ඔහුව ආලේප කරා. එතනදී මුළු ජීවිතේම එලීෂා පුදුම ක්‍රියා කරා දෙවියන් වහන්සේට. රජවරු පවා එලීෂාට බය වුණා. ඇයි ඔහු කියන ඔහුගේ කටෙන් ප්‍රකාශ වෙච්ච ගම ඒ දේ ඉෂ්ට වෙනවා. එච්චර බල සම්පන්න වුණා. දැන් අපි බලමු 20 වෙනි පදය. ඒ කතාවේ එලිෂා මැරි තැන්පත් කරනු ලැබුවේය. ඊළඟ අවුරුද්දේදී මෝවරුන්ගේ සමුද්‍රවල දේශයට ඇතුල් වූය. Oh, keep going. Yeah. To one මිනිස්සු මිනියක් වළලන්නට යන විට සමුදාවක් දැක එලිෂාගේ සොහොන්ගේ ඒ මිනිය දැමුවෝය. ඒ මිනිය එලිෂාගේ ඇටවලට තවරුණු හැටියේම පණ ලැබ නැවත නැගිටියුසේක. Right. දැන් මෙතන මොකද්ද වුනේ? 14 වෙනි පදයේ අපි දැක්කා එලීෂා කොහොමද මැරුණේ? එලීෂා ලෙඩ වුණා. ලෙඩ වෙලා තමයි මැරුණේ. ඔන්න කතාවේ පටන් ගැනීම. එලීෂා ඒ කාලේ ඔහුගේ කාලේ හිටපු ප්‍රධානතම ප්‍රොපේතවරයා. The most powerful prophet in his time, right? ඒ වගේම එතනදී අපිට කියනවා එලීෂා නමුත් එලීෂා මැරුණේ ලෙඩක් හැදිලා. ලෙඩ වෙලා තමයි එලීෂා මැරුණේ. දැන් 20 වෙනි පදයේ කියනවා and Elisha died. ඔහු මැරුණා. Right? And they buried him. ඔහුව වැළලුවා. කොහොමද ඒගොල්ලන් වළලන්නේ? ඉස්සර කාලේ ගුහාවකට ඒගොල්ලන්ගේ දේහය තැන්පත් කරනවා. අර මේ ඊජිප්තු දේශයේ වගේ මතකනේ යේසුස් වහන්සේව තැන්පත් කරා වගේ ඒගොල්ලන් මේවා එකක් අරගෙන ටූම් එකක් අරගෙන ඒගොල්ලන් දේහය තැන්පත් කරනවා. Yeah, a guhava. And Elisha died and they buried him. And the bands of the Moabites invaded the land at the coming in of the year. And it came to pass as they were burying a man that behold they spied a band of men and they cast the man into the sepulchre of Elisha. And when the man was let down and touched the bones of Elisha, he revived and stood up on his feet. මොකද්ද කතාව? දැන් ඔතනට මිනිස්සු දැන් එලීෂා මැරිලා ඔහුව වලලලා තියෙන ගුහාව ඇතුලේ. right? දැන් මෙතනට මොබයිස්ලා කට්ටියක් ඇවිල්ලා ඒගොල්ලන් දැන් ෆියුනරල් එකක්. ඒගොල්ලන් දැන් තව මරණයක් ඒගොල්ලන්ගේ මිනිස්සෙක්ව මරණයට ගෙනියන්න යනකොට ඔවුන්ගේ ළඟට ආවා මං හිතන්නේ it says ඒගොල්ලන් band of men ඒගොල්ලන් මේ ඔහුවද enemysලා හතුරු කට්ටියක් එතනට ඇවිල්ලා ඒගොල්ලන්ට කරදර වෙන නිසා ඒගොල්ලන් ඉක්මනට මේ මැරුණ මේ බොඩි එක අරගෙන දැන් ඒගොල්ලන් දන්නේ මේක එලීෂාව තියලා තියෙන තැන කියලා ඒක අස්සට විසික් කරනවා මේ මිනිස්සයව. දැන් එලීෂාගේ එතන ඇටකටු තමයි තියෙන්නේ. එලීෂා මැරිලා දැන් ගොඩක් කල්, right? දැන් ඒ ඇටකටු එලීෂාගේ ඇටකටු වලට වැදිච්ච මොහොතේ මේ මැරුණු දේහය නැවත පණ ගැන්වලු. නැවත ඔහු ජීවනයට ආවලු. එච්චල බල සම්පන්න ආලේපයක් එලීෂා තුල ක්‍රියා කරා. එලීෂා මැරුණටත් පස්සේ එලීෂාගේ මේ වියලුණු ඇට වල ඒ ආලේපය තාම තිබුණා. මේ විසි කරපු දේහය මැරුණු දේහය නැවත පණ ගැන්වුණා. නැවත පණ ගැන්වුණා. මම මෙතනින් කියන්න හදන්නේ මේ කාරණයි අපේ තුල ශුද්ධාත්මයන්න් වහන්සේ ඉන්නවා. අපේ තුලින් ශුද්ධාත්මයන්න් වහන්සේ මේ මුළු ලෝකේ ඉන්න මිනිස්සු උදෙසා දෙවියන් වහන්සේගේ දරුවෝ උදෙසා අප තුලින් ක්‍රියා කරනවා. Right? The Holy Spirit has a ministry inside of you for you. Likewise, the Holy Spirit uses you, anoints you to bless others. මේ ඇදහිල්ලේ මේ ආලේපය මේ anointing එක අනුන් උදෙසා ක්‍රියා කරන්නේ. මා තුලින් වෙනත් කෙනෙක් උදෙසා මේ ආලේපය ක්‍රියා කරනවා.
ඒ වගේම ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ අප තුල අප උදෙසා ක්‍රියා කරනවලු. දැන් ඔබයි මයි කොච්චර බල සම්පන්න විදියට ක්‍රියා කළා. මම පාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, මම ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්, මම දෙවියන් වහන්සේ උදෙසා ශ්‍රේෂ්ඨ ක්‍රියා කරලා මම ලෙඩ වෙලා මැරෙනවා නම් ඒකේ මට ඵලයක් උනේ නෑ නේද? මම මේ කතාවෙන් මං කියන්න හදන්නේ මා තුල ඉන්නා වූ තැනන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේට මම ඉඩ දෙන්න ඕනේ මගේ ජීවිතේත් ක්‍රියා කරන්න. මම උන්වහන්සේ එක්ක එකතු වෙලා වැඩ කරන්න ඕනේ. උන්වහන්සේ ඇතුලේ හිටිය කියලා හිටපු ඵලියට නිකම්ම ක්‍රියා කරන්නේ නැහැ. But yes, he will anoint you and use you for others. But you have the responsibility to work with the Holy Spirit for yourself. ඒක තමයි විශේෂම කාරණාව. ආමෙන්. ඔබට ඒක තේරුණාද? මං කිව්ව දේ තේරුණාද? යා. දැන් අපි සමහර විට අපි අහලා තියෙනවා දැන් ගොඩාක් මිනිස්සු මං හිතන්නේ අපිට ටයිම් අපි ඊතරු ටික next week කරමු එන next Tuesday මං එතනින් එන නවත්තන්න මේ දේ හොඳට හිතලා බලන්න අද අපි ඉගෙන ගත්ත දේ ඇවිල්ලා ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ තුල උන්වහන්සේට මිනිස්ට්‍රි එකක් තියෙනවා. ශුද්ධාත්මයන්න් වහන්සේට අප තුල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ දෙයට අපි ඉඩ දෙන්න ඕනේ. උන්වහන්සේට කරන්න ඉඩ දෙන්න ඕනේ. උන්වහන්සේව විශ්වාස කරන්න ඕනේ. උන්වහන්සේගේ වචනයට අනුව අපි ජීවත් වෙන්න ඕනේ. මම ප්‍රීච් කරනකොට, මම ටීච් කරනකොට මම අනුන්ට දේශනා කරලා මම ගෙදර ඇවිල්ලා උන්වහන්සේගේ වචනයට අනුව මම ජීවත් වුණේ නැත්තම් ඒ anointing එකයි ඒ බලයයි මට ඵලයක් වෙන්නේ නැහැ. මම කියලා දුන්න කෙනා ඔහුගේ ජීවිතේ නැත්තම් ඇයගේ ජීවිතය වෙනස් කරලා ඇය මේ සඵලත්වයෙන් සඵලත්වයට යනවා ඇති. නමුත් ඒ උගන්වපු සත්‍යතාවය මගේ ජීවිතයේ මම පිළිපැද්දේ නැත්තම් මම ඒ වචනයට අනුව ජීවත් වුණේ නැත්තම් it is not going to benefit me. Right? මේ කාරණාව හොඳට මෙනෙහි කරන්න මට ඕනේ අද ඔයගලන් කොහොම හරි රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය මෙඩිටේට් කරන්න. Meditate on the word of God. එතකොට ඔබ කියන්න පටන් ගන්න. නිතර කියන්න. අපි තව දුරටත් Tuesday මේකේ අන්තිම ටික ඉගෙන ගන්න යනවා. අද මම මේකෙන් නවත්තන්නම්. ඔබට තේරුණා කියලා හිතනවා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ආමෙන්. Amen. Amen.